හොඳයි. අපි කතා කර කර හිටියේ වල් පැලෑටි පිළිබඳවයි. අපි කිව්වා යම් ශේෂ්ත්‍රයක වගා කරලා නැත්නම් යම් ශේෂ්ත්‍රයක වගා කළ භෝගයට අමතරව හැදෙන ඕනෑම ශාකයක් වල් පැලෑටියක්. එහෙම නැත්නම් භෝග ශාකත් එක්ක පෝෂක, ජලය, ඉඩකඩ, ආලෝකය ආදිය සමග තරඟ කරලා ආදිය සඳහා තරඟ කරලා භෝග ශාකවල අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය අඩු කරන ඕනෑම කෙනෙක් වල් පැලෑටියක්. යම් අවස්ථාවක වගාවකින් ඉවත් වෙන්න ඕනෑ කියලා අපට හිතෙන ඕනෑම කෙනෙක් වල් පැලෑටියක්. එහෙම නැත්නම් මෙතෙක් ආර්ථික විභවය ආර්ථික වටිනාකම හඳුනා නොගත් ඕනෑම ශාකයක් වල් පැලෑටියක්. ඊළඟට අපි කිව්වා මේ වල් පැලෑටි වල හොඳ හේවත් වාසි තියෙනවා. හැබැයි අවාසිත් තියෙනවා. අවාසි වැඩි හින්දා අපේ කල්පනාව වල් පැලෑටි අයින් කරා. දැන් වල් පැලෑටි අපි අයින් කරනවා නම් අපේ වල් පැලෑටි සතුරෙක්නේ. අයින් කරන්න ඉස්සෙල්ලා අපි වල් පැලෑටි ගැන තොරතුරු දැනගන්න එපා සතුර ගැන. ඒ නිසා අපි වල් පැලෑටි කියන සතුරාගේ තොරතුරු සෙවීමයි වැදගත් කොට සලකන්නේ. මේ අර්ථය අපි සලකන මුල්ම කරුණක් තමයි ළමයෝ වල් පැලෑටි වර්ගීකරණය. මේදී වල් පැලෑටි වර්ගීකරණය කියන්නේ ළමයි යම් කිසියම් සලකා බලන ලක්ෂණයක් මත වල් පැලෑටි කාණ්ඩ වලට වෙන් කරනවා. කොටස් වලට, ගෲප්ස් වලට වෙන් කරනවා. ළමයි දැනගන්න වර්ගීකරණයක් වුණාම පදනමක් තියෙන්න ඕන. මේ අනුව වල් පැලෑටි වර්ගීකරණයේ පදනම් 3ක් තියෙනවා. එකකට අපි කියනවා ළමයි ජීවිත කාලය මත වල් පැලෑටි වර්ගීකරණය. කොච්චර කාලයක් වල් පැලෑටි ජීවත් වෙනවද? අපට හම්බ වෙනවා දෙවෙනි වර්ගීකරණයක් රූපාකාරයේ මත වල් පැලෑටි වර්ගීකරණය. තුන්වෙනි එක තමයි එයා ජීවත් වෙන්නේ කොහේද හෙවත් එයාගේ නිකේතනය මත වල් පැලෑටි වර්ගීකරණය. අපි ඉස්සෙල්ලම මතක් කරගත්තොත් පොඩ්ඩක් මේ ජීවිත කාලයේ මත වල් පැලෑටි වර්ගීකරණය ගැන එයා කොච්චර කාලයක් ජීවත් වෙනවද? කොච්චර කාලයක් වර්ධනය වෙලා ඊට පස්සේ බීජ හා ඵල හෝ පුෂ්ප නිපදවලා මැරලා යනවද? ආදී මත අපිට පුළුවන් වල් පැලෑටි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න. මේ යටතේ එක කණ්ඩායමකට අපි කියනවා ඒක වාර්ෂික වල් පැලෑටි කියලා. තව කණ්ඩායමකට කියනවා අපි බහු වාර්ෂික වල් පැලෑටි කියලා. මේගොල්ලන්ට කියයි සමහරු ඇනුවල්ස් කියලා. මේගොල්ලන්ට කියයි සමහරු පෙරෙනියල්ස් කියලා. ළමයි වසරක් හෝ ඊට අඩු කාලයක් තුල තමාගේ ජීවන චක්‍රය නිමා කරගන්න වල් පැලෑටි වසරකට අඩු කාලයක් තුල තමන්ගේ ජීවන චක්‍රය නිමා කරගන්න වල් පැලෑටි ඒක වාර්ෂිකයි. එහෙම නෙමෙයි. වසරක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වෙලා තම ජීවන චක්‍රය නිමා කරගන්න වල් පැලෑටි බහුවාර්ෂික වල් පැලෑටි වෙනවා. මේ ඒකවාර්ෂික වල් පැලෑටි තමන්ගේ ජීවන චක්‍රයේ මෙතන දෙකෙම එක ඉන්න ඕනේ. මේ ඒකවාර්ෂික වල් පැලෑටි තමාගේ ජීවන චක්‍රයේ වර්ධක හා ප්‍රජනක කියන අවස්ථා දෙකම වසරක් තුල ඉවර කරගන්නවා. වර්ධක වර්ධනයයි ප්‍රජනක වර්ධනයයි දෙකම වසරක් තුල. හැබැයි බහුවාර්ෂික වල් පැලෑටි වල වර්ධක වර්ධනය තමයි පළමු වසරේ. ඊට පස්සේ දෙවෙනි වසරේ තමයි යා ප්‍රජනක අවධියට එළඹෙන්නේ. ඊට පස්සේ සමහරු ප්‍රජනක අවධියට එළඹිලා වරක් බීජ නිපදවලා මිය යනවා. තව කට්ටිය මොකද කරන්නේ? මෙන්න මෙහෙම දෙවන වසරේ ඉඳලා මාරු වෙවි ඉන්න පටන් ගන්නවා. කොහොමද ළමයෝ? වර්ධක අවධියෙන් ප්‍රජනක අවධියට එනවා. බීජ නිපදවනවා. ඒවා යම් කාලයක් තියෙනවා. බීජ හැලෙනවා. ආපහු වර්ධක අවධියට එනවා. තව කාලයක් වර්ධනය වෙනවා. ආපහු ඊළඟ අවුරුද්දේ
ආපහු ප්‍රජනක අවධියට එනවා, බීජ නිපදවනවා, නැත්නම් පුෂ්ප පිපෙනවා, බීජ නිපදවනවා, ඵල නිපදවනවා, ඵල හැලෙනවා. ආපහු වර්ධක අවධියට එනවා. ඉතින් මේවට කියනවා පළමු වසරේදී වර්ධක වර්ධනය වෙලා ඊළඟට බීජ නිපදවලා එකපාරින්ම මිය යන්නේවා සරල බහුවාර්ෂික වෙනවා. මේ විදිහට මාරුවෙන් මාරුට වර්ධක ප්‍රජනක අතර ගමන් කරන කට්ටිය සංකීර්ණ බහුවාර්ෂික වෙනවා. ඒ වගේම ළමයි ඒකවාර්ෂික වල්පැල හැටිවල අවුරුද්දන ඉන්නේ සංචිත ආහාර හරි අඩුයි. හැබැයි බහුවාර්ෂික වල්පැල හැටි ගොඩක් කල් ඉන්න හන්දා ගොඩාක් සංචිත ආහාර තියෙනවා. ඒ නිසාම ඉතින් මර්ධනය කරන්නත් අමාරුයි. සංචිත ආහාර වැඩි. ඒ නිසාම මර්ධනය අපහසුයි. හැබැයි අරගොල්ලන්ගේ කාගෙද? ඒක වාර්ෂිකවල සංචිත ආහාර අඩුයි. ඒ නිසාම මර්ධනය පහසුයි. මේ ඒක වාර්ෂික වල්පැල ඇති ප්‍රරෝහණය වන්නේ නැත්නම් තම වර්ගය බෝ කරන්නේ බොහෝ විට බීජ මගින්. වරකට බීජ රාශියක් නිපදවනවා. අනික් අතින් මේ නිසාම මේගොල්ල පුෂ්පීකරණය හෙවත් බීජ හට ගැනීමට පෙර මර්ධනය කළ යුතු වෙනවා. හැබැයි බහුවාර්ෂික වල්පැල ඇති ගත්තාම බීජවලට අමතරව ප්‍රචාරණ ක්‍රම තියෙනවා. උදාහරණ රයිසෝම, කෝම, ස්කන්ධාකන්ද, බල්බ ආදී වශයෙන්. ඒ නිසාම මර්ධනය කරන්නත් අපහසුයි. ඒ වගේම ප්‍රචාරණ ක්‍රම රාශියක් තියෙනවා. බීජ එච්චර වැදගත් වෙන්නේ. ළමයෝ ඒකවාර්ෂික වල්පැල ඇති වල තියෙන ලක්ෂණයක් තමයි කටුක තත්ත්ව දරා ගැනීමේ හැකියාව අඩුයි. හැබැයි බහුවාර්ෂික වලට බොහෝ විට කාෂ්ඨීය කොටස් පවා පවතිනවා. ප්‍රතිඵලය තමයි වඩා හොඳින් කටුක තත්ත්ව දරා ගන්නවා. ඉතින් අපි කතා කළා ඒකවාර්ෂික වල්පැල ඇති වලට උදාහරණ, බහුවාර්ෂික වල්පැල ඇති වලට උදාහරණ. මේ අපි සාකච්ඡා කරපු එක වර්ගීකරණයක්. දෙවනි වර්ගීකරණයක් ගැන කතා කළා රූපාකාරයේ මත. රූපාකාරය කියන්නේ ළමේ වල්පැල ඇටි රූපීය ලක්ෂණ ගැන. දැනගන්න මෙහිදී අපිට රූපාකාරයේ මත වල්පැල ඇටි නම් ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. කවුරු විදිහටද? පළල් පත්‍ර වල්පැල ඇටි, තෘණ ආකාරයේ වල්පැල ඇටි, ඒ වගේම පන් ආකාරයේ වල්පැල ඇටි කියලා. පළල් පත්‍ර වල්පැල ඇටි කියලා අපි කියන්නේ බොහෝ ද්විබීජපත්‍රී ශාකකුල, ඒ වගේම සමහර ඒක බීජපත්‍රී ශාකකුල. නමුත් තෘණ කියලා කියන්නේ එකම ඒක බීජපත්‍රී ශාක කුලයක් වෙනවා. ඒකට අපි කියනවා ග්‍රැමිනේ කුලය. එහෙම නැත්නම් පොයේසියේ කුලය කියලා. ඒ වගේම පන් වර්ග කියන්නේ එකම ඒක බීජපත්‍රී ශාක කුලයක් වෙනවා. ඒකට කියනවා අපි සයිපෙරාසියේ කුලය කියලා. එකම කුලයයි තියෙන්නේ. එකම ශාක කුලයයි මේ අර්ථය අපිට හමු වෙන්නේ. හරිද ළමයි? ඊළඟට මේගොල්ලන්ගේ පත්‍රයේ හැඩය ගත්තොත් පළල් පත්‍රවල එක්කෝ ඕවල් ආකාරයි එහෙම නැත්නම් වෘත්තාකාරයි. මේගොල්ලන්ගේ පත්‍ර හැඩය රේඛාවක් වගේ හෙවත් රේඛීයයි. මේගොල්ලන්ගේ පත්‍ර හැඩයත් රේඛාවක් වගේ හෙවත් රේඛීයයි. ප්‍රධාන වශයෙන් පත්‍ර හැඩය මත තමයි මේගොල්ලා පළල් පත්‍ර, තෘණ, පන් වර්ග කියලා බෙදන්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ වෘත්තාකාර වූ එහෙම නැත්නම් ඕලාකාරයි. මේගොල්ලන්ගේ රේඛීයයි. පන් වර්ගවලත් රේඛීයයි. ඊළඟට මේගොල්ලන්ගේ හමු වන නාරට වින්‍යාසය. පත්‍රවල නාරට විහිදී ඇති ආකාරය ගත්තොත් දැලක් වගේ හෙවත් අපි කියනවා ජාලාභ නාරට වින්‍යාසයක් කියලා. net like venation එකක් හෙවත් දැලක් වගේ නාරට වින්‍යාසයක් තියෙන්නේ. මේගොල්ලන්ගේ නාරටි ඔක්කොම එකිනෙකාට සමාන්තරයි. ප්‍රධාන නාරටියක් කියලා එකක් නැහැ.
මේගොල්ලන්ගේ නාරටි එකිනෙකාට සමාන්තරයි. ප්‍රධාන නාරටියක් කියලා එකක් නැහැ. සමාන්තර. එතකොට මේගොල්ලන්ගේ තියෙන මූල පද්ධතිය ගත්තොත් මුදුන් මූල පද්ධතියක් තියෙන්නේ කාගේද? පළල් පත්‍රවල. මේ වගේ ප්‍රධාන මුලක් තියෙනවා. ඒකෙන් පාර්ශ්වික මුල් හට ගන්නවා. නමුත් තෘණ වර්ගවල තියෙන්නේ තන්තු මූල පද්ධතිය. මේ වගේ කෙඳි තියෙනවා. පන් වර්ගවල තියෙන්නේ තන්තු මූල පද්ධතියක් කෙඳි වගේ විහිදිලා තියෙනවා. ඊළඟට අපි මේගොල්ලන්ගේ කඳවල් වල හරස් කඩවල් බැලුවොත් පළල් පත්‍ර වල කඳේ හරස්කඩ වෘත්තාකාරයි. තෘණ වර්ග වලත් කඳේ හරස්කඩ වෘත්තාකාරයි. දැනගන්න පන් වර්ගවල කලාතුරකින් වෘත්තාකාරයි. බොහෝ විට ත්‍රිකෝණාකාර හෝ චතුරස්‍රාකාර වෙනවා. ඒ වගේම පළල් පත්‍ර ගත්තාම මේ ශාකවල තනි පුෂ්ප හෝ පුෂ්ප මංජරි හමු වෙනවා. පුෂ්ප හටගන්නේ තනි හෝ මංජරි විදිහට. මේගොල්ලන්ගෙත් මංජරි විදිහට. මේකට අපි ඒකාක්ෂය රැසීම් එකක් කියලා කියනවා. මේගොල්ලන්ගෙත් පුෂ්ප මංජරියක් හට ගන්නවා. මේක බොහෝ විට අවසානයේ තුනට බෙදිලා කෙලවර වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වැදගත් ලක්ෂණ අපි කතා කළා රූපාකාරයේ මත වල්පැල වර්ගීකරණයේදී. අපි කිව්වා වල්පැල වර්ග කළ හැකි ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපි ඉදිරිපත් කළා ජීවිත කාලයේ මත ඒක වාර්ෂික වල්පැල ඇති, බහුවාර්ෂික වල්පැල ඇති. අපි දෙවනි වර්ගීකරණය යෝජනා කරනවා ශාකයේ රූපාකාරයේ මත කවුද? පළල් පත්‍ර, තෘණ හා පන් වර්ග. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ ළමයි වල්පැලයට සඳහා ඉදිරිපත් කළ හැකි තුන්වෙනි වර්ගීකරණය. මොකක්ද වර්ගීකරණය ළමයෝ? වැඩෙන ස්ථානයේ මත වල්පැල වර්ගීකරණය. ළමයි මෙහිදී වල්පැල ඇටිය වැඩෙන ස්ථානයට අපි කියනවා නිකේතනය කියලා. වැඩෙන ස්ථානයට අපි කියනවා නිකේතනය කියලා. එහෙම නැත්නම් මේකට අපිට කියත හැකි හැබිටාට් එක කියලා. මේදී අපි කරලා තියෙන්නේ නැත්නම් මේ තුන්වෙනි වර්ගීකරණය අපි කතා කරන්න යන්නේ. පළවෙනි එක අපි කිව්වා ජීවිත කාලයේ මත, දෙවෙනි එක අපි කිව්වා රූපාකාරයේ මත. මේ අංක තුන වර්ගීකරණයයි කතා කරන්න යන්නේ. මොකක්ද? වැඩෙන ස්ථානයේ මත හේවත් නිකේතනයේ හේවත් හැබිටාට් එක මත. මේ මත ප්‍රධාන වල්පැල ඇටි වර්ග තුනක් තියෙනවා. ගොඩබිම වල්පැල ඇටි තියෙනවා, මඩ වල්පැල ඇටි තියෙනවා, ජලජ වල්පැල ඇටි තියෙනවා. ගොඩබිම් වල්පැල ඇටි කියලා තියෙන්නේ උස් බිම් වල වැඩෙනවා. ඒ කියන්නේ උසස් ජල වහන තත්ත්වයට තමයි මේවා වැඩින්නේ. උස් බිම් වල තමයි වැඩෙන්නේ. මේවට අවශ්‍ය ජල ප්‍රමාණය ගොඩක් අඩුයි හැදෙන්නේ. ඒ කියන්නේ උස් බිම් වල හැදෙන්නේ. උදාහරණ කුප්පමේනිය, බැලතන, කලාඳුරු, මොණ්ඩ කුඩුම්බි ආදී තමයි හමු වෙන්නේ. එහෙනම් අපට උස් බිම් වගාවෙත් තමයි මේ වල්පැල ඇටි එහෙම නැත්නම් අපිට කියත හැකි ශ්‍රේෂ්ඨ භෝග වගාවේදී හමු වෙනවා. ඒ කියන්නේ මිරිස්, කව්පි, සෝයා බෝන්චි ඒ වගේ ශ්‍රේෂ්ඨ භෝග වගාවෙත් තමයි මේ જાතිය වල්පැල ඇටි හම්බ වෙන්නේ. ශ්‍රේෂ්ඨ භෝග වගා කරන්නේ. ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ උස් බිම් වලටයි සාමාන්‍ය බිම් වලට. ශ්‍රේෂ්ඨ වල භෝග වගාවේදී හමු වෙනවා. දැන් මේ උදාහරණයක් තමයි මේ ශ්‍රේෂ්ඨ වල භෝග වගා කරනවා කිව්වහම ගෙවතු වගාව. එහෙම නැත්නම් එළවලු වගාව. මෙන්න මේ වාගේ වගාවලදී අපිට මේ උස්බිම් වල්පැල ඇටි කියන જાතිය හම්බ වෙනවා. ඒවට අපි කියනවා අප්ලන් වීඩ්ස් කියලා සමහරු කියනවා. නැත්නම් උස්බිම් වල්පැල ඇටි කියලා කියනවා. නැත්නම් ගොඩබිම් වල්පැල ඇටි කියලා කියනවා. අපි කතා කරනවා දෙවන වල්පැල ඇටි මාදිරියක් ගැන. ඒවට අපි කියනවා මඩ වල්පැල ඇටි කියලා. එතකොට මේවට සමහරු කියනවා අපි වීඩ්සින් පැඩි හෙවත් වී වගාවේ හමු වන වල්පැල ඇටි කියලා. මේවට සමහරු කියනවා වීඩ්සින් පැඩි කියලා. පැඩි කියන්නේ වී.
දැන් අපි දන්නවා අපේ රටේ බහුලව වී වගා කරන්නේ මඩ වී වගාව කියලා. නැත්තම් ජලයෙන් යට කරලා කියලා. කුඹුරු මඩ කරලා ජලයෙන් යට කරලා වී වගා කරනකොට තමයි මේ වල් පැලෑටි හමු වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේවා බහුලව හමු වෙනවා කියලා මඩ වී වගාවේදී හමු වෙන වල් පැලෑටි කියලා කියනවා. මඩ වී වගාවේදී බහුලව හමු වන වල් පැලෑටි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ කුඹුරු ඉඩම් වල තමයි මේ වල් පැලෑටි බහුලව හමු වෙන්නේ. මොනවද? වල් කරාබු, තුනැස්ස, දියසියඹල, මාරු, කොක්මොට, ගිරාපලා, තව ඕන්නම් කුඩමැට්ට, ඇඹුල් ඇඹිලි, ඇටවරා උදාහරණ වෙනවා. තුන්වෙනි වල් පැලෑටි වර්ගයට අපි කියනවා ඇක්වටික් වීඩ්ස් හෙවත් ජලජ වල් පැලෑටි කියලා. මේගොල්ලා සම්පූර්ණයෙන් ජලයෙන් ගිලිලා හරි අර්ධව ජලයේ නිමග්න වෙලා භාගයට ගිලිලා හරි පාවෙමින් හරි වැඩෙනවා. බොහෝ විට මේ වල් පැලෑටි අපිට හමු වෙනවා එක පැත්තකින් වී වගාවේ මීට අමතරව වාරි ජල කළමනාකරණයේදී ගැටලුවක් වෙනවා. වැව් වල මේවා හැදුනොත් එහෙම බෝ කරන්න අමාරු වෙනවා. ඒ නිසා දැනගන්න මේ ජලජ වල් පැලෑටි කියන જાතිය මඩ වී වගාවේදී මෙන්ම වාරි ජල කළමනාකරණයට ගියාම ගැටලු සහිත වෙනවා. මේ ගැටලුවක් වෙනවා කොයිදද? මඩ වී වගාවේදී මෙන්ම වාරි ජල කළමනාකරණයේදී ගැටලු සහිත වෙනවා. වැව් වල ජලය පාලනය කරන්න ගියාම වාරි ජල කළමනාකරණය කරන්න ගියාම ගැටලු සහිත වෙනවා. වැව් වල හැදෙනවා. උදාහරණ සැල්වීනියා, හයිඩ්‍රිලා, ජපන් ජබර, දියහබරල, දිය පරණැල්, දිය ගෝවා, නැත්තම් පිස්ටියා ආදී ශාක. එහෙනම් අපි කතා කළා මේගොල්ල ජීවත් වන පරිසරයේවත් ජීවිත කාලයේ මත වල් පැලෑටි ප්‍රධාන කාණ්ඩ තුනක්: ගොඩබිම් වල් පැලෑටි, මඩබිම් වල් පැලෑටි හා ජලජ වල් පැලෑටි කියලා. අපිට දැන් ඕනනම් ළමයි මේ දක්වා අපි ඉදිරිපත් කරලා තියෙන වල් පැලෑටි වර්ගීකරණය මේ විදිහට එකතු කරලා ගන්න පුළුවන්. මේ බලන්න ළමයි. අපි කලින් පරිච්ඡේදවලත් මේ ගැන සලකලා තියෙනවා. අපිට පුළුවන් වල් පැලෑටි ප්‍රධාන ආකාර තුනකට වර්ග කරන්න. පදනම් තුනකටයි ආකාර තුනක් කියලා කිව්වේ. පළවෙනි පදනම තමයි මේ වල් පැලෑටි කොච්චර කාලයක් ජීවත් වෙනවාද කියන එක මත. ජීවිත කාලය මත වල් පැල වර්ග කරන්න පුළුවන්. මේ එක වල් පැලෑටි වර්ගීකරණය කොච්චරක් කල් ජීවත් වෙනවද කියන එක මත අපට මේගොල්ල වර්ග කරන්න පුළුවන්. දෙවනි වර්ගීකරණයක් ආවා මේගොල්ලන්ගේ රූපීය කොටස් හැදලා තියෙන්නේ කොහොමද? ඒවත් රූපාකාරයේ මත. රූපාකාරයේ මතත් අපිට පුළුවන් වල් පැල වර්ග කරන්න. තුන්වෙනුව මේගොල්ල හැදෙන නැත්තම් මේගොල්ල වර්ධනය වන පරිසරයේ මතත් අපට පුළුවන් වල් පැලෑටි වර්ග කරන්න. මේකට අපි කියනවා වැඩෙන පරිසරයේ මත කියලා. ළමයි දැනගන්න මේ ජීවිත කාලයේ මත අපට වල් පැලෑටි ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන් වුණා. එකක් තමයි වසරක් හෝ ඊට අඩු කාලයක් තුළ තම ජීවන චක්‍රය නිමා කරගන්න වල් පැලෑටි. ඒගොල්ලන්ට අපි කිව්වා ඇනුවල් වීඩ්ස් හෙවත් ඒක වාර්ෂික වල් පැල කියලා. තව කට්ටියක් ඉන්නවා
තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට වසරකට වැඩි කාලයක් ගත වන වල්පැල. ඒගොල්ලන්ට අපි කිව්වා වසරකට වැඩි හන්දා බහුවාර්ෂික වල්පැල කියලා. රූපාකාරය කියන්නේ ශාකයේ බාහිරින් දක්වන රූපීය ලක්ෂණයි. ළමයි මේ යටතේ විශේෂ අවධානයක් යොමු කළේ මේ වල්පැලෑටියේ පත්‍ර පෙන්눔 කරන ලක්ෂණ. රූපීය ලක්ෂණ හෙවත් රූප ආකාරය හෙවත් පත්‍රවල ලක්ෂණ මත අපි වල්පැල ප්‍රධානාකාර තුනකට බෙදුවා. මේ වර්ගීකරණයයි මේකේ සම්බන්ධයක් නෑ. රූපාකාරය හෙවත් පත්‍රවල තියෙන ලක්ෂණ අනුව වල්පැල ප්‍රධානාකාර තුනකට බෙදුවා. පළල් පත්‍ර වල්පැලෑටි, තෘණ ආකාරයේ වල්පැලෑටි, සෙජස් හෙවත් පන් වර්ග ආකාරයේ වල්පැලෑටි. මේගොල්ලන්ගේ පත්‍රවල කඳේ මූල මණ්ඩලයේ පුෂ්ප මංජරී පත්‍ර නාරට වින්‍යාසයේ ආදී රූපීය ලක්ෂණ අපි සලකා බැලුවා. එහෙනම් අපි ඊළඟට කතා කළා වැඩෙන පරිසරය මත වල්පැල වර්ගීකරණයක්. මේ යටතේ වල්පැලෑටි ප්‍රධානාකාර තුනකට බෙදන්න පුළුවන් වුණා. ජීවත් වෙන පරිසරය කොහෙද මේගොල්ලෝ ඉන්නේ කියන එක මත එකකට කිව්වා අපි ගොඩබිම් වල්පැලෑටි කියලා. ඒගොල්ලෝ උස් බිම්වල උසස් ජල වාහනයට තමයි අපට හම්බ වුණේ. තව කට්ටියක් හම්බුණා වී වගාව ආශ්‍රිතව වැවිලා තියෙන වල්පැලෑටි. අපි කිව්වා මඩ බිම් වල්පැලෑටි කියලා. ඒ වගේම මේගොල්ලෝ ජීවත් වෙන පරිසරයේවත් නිකීතනයේ මත තව කණ්ඩායමක් ආවා. ඒගොල්ලන්ට අපි කිව්වා ඇක්වැටික් වීඩ්ස් හෙවත් ජලජ වල්පැලෑටි කියලා. තොර මෙතෙක් අපි කතා කළේ මෙන්න මේ වල්පැලෑටි වර්ගීකරණය ගැනයි. එතකොට මීට අමතරව අපට හමු වෙනවා විශේෂ වල්පැලෑටි වර්ගයක්. මේවා මෑත කාලේ ඉඳලා අපේ රට පුරා ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙනවා. මේ ගැන ජනමාධ්‍ය මගින් පවා කතා කරනවා. කවුද මේ? මේගොල්ලන්ට අපි කියනවා ආගන්තුක ආක්‍රමණ වල්පැලෑටි හෙවත් ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි කියලා. මේ නම් දෙකම භාවිතා වෙනවා. ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි. ආක්‍රමණ කියලත් කියනවා ආක්‍රමණශීලී වල්පැලෑටි කියලා කියනවා. අපි මේගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කියනවා alien invasive weed species කියලා. alien කියන්නේ පිට ග්‍රහලෝකයෙන් ආපු හින්දා නෙවෙයි වෙන රටක ඉඳලා ආපු හින්දායි. invasive කියලා කියන්නේ මේගොල්ල ආක්‍රමණය කරනවා, පැතිරී යනවා. weed species කියන්නේ වල්පැලෑටි විශේෂින්දයි. බලන්න මෙතන කියලා තියෙනවා එක් ප්‍රදේශයක පරිසර පද්ධතියක ජන්මය ලැබලා ඒ හා සමාන පරිසර පද්ධතියක් වෙත පැමිණ එහි වර්ධනය වෙලා එම පරිසර පද්ධතියට හා ජෛව විවිධත්වයට හානි පමුණුවන ශාකවලට කියනවා ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි කියලා. දැන් ළමයි මේ යටතේ ඒගොල්ල වෙන කොහේ හරි තමයි ජන්මය ලැබලා තියෙන්නේ. ඉපදිලා තියෙන්නේ මෙහෙ නෙමෙයි වෙන රටක වෙන්න පුළුවන් වෙන කොහේ හරි. ඊළඟට මොකද වෙන්නේ මොන ක්‍රමෙන් හරි ඒ හා සමාන පරිසර තත්ත්ව තියෙන ප්‍රදේශයකට එනවා. පරිසර පද්ධතියකට එනවා. ආපුහම මොකද වෙන්නේ? ඒ පරිසර පද්ධතිය එයාට සතුරු නෑනේ. එයා අලුතෙන් කොහෙන් හරි ආපු එක්කෙනෙක් නේ. නිසා එයාට වැඩිපුර වර්ධනය වෙන්න පුළුවන්. එහෙම වර්ධනය වෙලා නිකන් ඉන්නේ නෑ. එයා මොකද කරන්නේ? ඒ ප්‍රදේශයේ පවතින භෝගවලට, ජෛව විවිධත්වයට තර්ජන හා හානි ඇති කරනවා. මෙන්න මේ වාගේ ශාක වලට අපි කියනවා ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ කියලා. එක් ප්‍රදේශයක පරිසර පද්ධතියක ජන්මය ලැබුණා කියන්නේ ඉපදිලා වෙනත් ප්‍රදේශයක ඒ සමාන පරිසර පද්ධතියක් වෙත පැමිණ එහි වර්ධනය වී එම පරිසර පද්ධතියට හා
ජෛව විවිධත්වයට හානි පමුණවන ඕනෑම ජීවියෙක්. නැත්නම් ඕනෑම වල් පැලෑටියක් නැත්නම් ඕනෑම ශාකයක්. වෙනත් රටවලින් හෝ ප්‍රදේශවලින් තවත් ප්‍රදේශයකට පැමිණ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කට්ටියක් තමයි මේ ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි කියන්නේ. මිනිසාගේ විවිධ අරමුණු යටතේ ශාක තැනින් තැනට ගෙන යාමේ ක්‍රියාව තුළින් මේ වල් පැලෑටි නව ප්‍රදේශවලට ඇතුල් වෙනවා. මේක මේ නිකන් වෙන වැඩක් නෙමෙයි, ඉබේ වෙන වැඩක් නෙමෙයි. මිනිසාගේ වැරදි ක්‍රියාවන් මගින් සිද්ධ වෙනවායි කියන කතාව. මොකද්ද මිනිසා කරන්නේ? නරක වැඩේ නැත්තම් මිනිසාගේ තියෙන විවිධ අරමුණු, වාණිජ අරමුණු තියෙනවා. මිනිස්සු දෙන්නෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ ඉලක්ක, අරමුණු, උපාය මාර්ග ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සමහර මිනිස්සුන්ගේ විවිධ අරමුණු තියෙනවා. ඒ අර්ථයේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ශාක එක තැනකින් තවත් තැනකට අරන් යනවා. එතකොට මොකද වෙන්නේ? මේ අරන් යන ශාකත් එක්ක ඒ ශාක වගා කළ මාධ්‍යය තැවරිලා මොකද වෙන්න පුළුවන්? මේ වල්පැලෑටි බීජත් නැත්නම් වල්පැලෑටිත් නව ප්‍රදේශවලට ඇතුල් වෙනවා. මෙහෙම නව ප්‍රදේශවලට ඇතුල් වෙලා එහෙම නැත්නම් නව ප්‍රදේශවලට කවුරු හරි කෙනෙක් හිතාමතා ඇතුල් කරන වල්පැලෑටි වලට අපි කියන්නේ ආගන්තුක වල්පැලෑටි කියලා විතරයි. ඒවට අපි කියන්නේ ආගන්තුක වල්පැලෑටි කියලා විතරයි. ඒවට අපි කියන්නේ ළමයි ආගන්තුක වල්පැලෑටි හෙවත් alien weeds කියලා විතරයි. මෙතන alien කියලා කියන්නේ පිට ග්‍රහලෝකයක් සම්බන්ධ නිසා නෙමෙයි, පරිසරයට අමුතුවෙන් එන හින්දා. මේගොල්ල alien weeds මිසක් alien invasive weeds නෙවෙයි. මේගොල්ල ආගන්තුක වල්පැලෑටි මිසක් ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි නෙවෙයි. එතකොට මෙතන තියෙන නරක සිද්ධිය තමයි ආක්‍රමණශීලී වෙන්න බලනවා. බලහත්කාරයෙන් පරිසරයට ඇවිල්ලා එතන ඉන්න ජීවීන්ගේ ජෛව විවිධත්වයට තර්ජනයක් කරමින් තමන් පැතිරෙන්න උත්සාහ කරනවා. ඒකට අපි කියනවා ආක්‍රමණශීලී කියලා. නිකං වල්පැලෑටියක් ආවට ඒක ආක්‍රමණශීලී වෙන්නේ. එයා ආගන්තුක වල්පැලෑටියක් විතරයි. ඇවිල්ලා ඒ ප්‍රදේශයේ තියෙන ජෛව විවිධත්වයට භෝගවලට හානි කරමින් පැතිරෙන්න ගියොත් හානියක් කරන හන්දා එයා ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටියක් වෙනවා. තේරුණාද ළමයි? එතකොට මෙලෙස නව ප්‍රදේශවලට ඇතුල් වන හෝ ඇතුල් කරන වල්පැලෑටි ආගන්තුක වල්පැලෑටි වෙනවා. ආගන්තුක ආක්‍රමණශීලී නෑ මෙතන. හරිද? මෙලෙස හඳුන්වා දුන් ශාක එම පරිසරයේ තිබූ දේශීය ශාක හා තරඟ කර ඒවා පරදා නව පරිසරයේ ව්‍යාප්ත වීමෙන් පසු ආක්‍රමණශීලී වෙනවා. එන්නේ අහිංසක විදිහට පස්සේ ආක්‍රමණශීලී වෙනවා. ළමයි දැනගන්න මේ නිසා පිටරටින් අපේ පරිසර පද්ධති වලට ඇතුල් වන සෑම ශාකයක්ම ආක්‍රමණශීලී වන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ වල්පැලෑටි ආගන්තුක වෙනවා විතරයි. ආගන්තුක ආක්‍රමණශීලී වෙන්න නම් අර විදිහට දේශීය ශාක වලට ලොකු හානියක් තර්ජනයක් ඇති කරන්න ඕන. අපි මොනවා කිව්වත් අපේ රටේ තවමත් මේ වගේ ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි විශේෂ තියෙන්නේ 30ක් පමණ අඩු වගේක්. විශාල අංකයක්, විශාල ප්‍රමාණයක් නෑ. මේවා ඉන්නේ 30ට අඩු සංඛ්‍යාවක්. ආගන්තුක ආක්‍රමණශීලී. ආක්‍රමණශීලී ඕන තරම් ඉන්න පුළුවන්. ආගන්තුක ආක්‍රමණශීලී නෑ. හරිද? 30ක් පමණ සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් ඔය කියන ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි වල මොනවද තියෙන පොදු ලක්ෂණ? පළවෙනි එක තමයි අපේ රටට ආවේනික නැහැ. මෙහි සම්භවය ලැබලා නැහැ. අපිට මෙතන කියත හැකි දේශීය සම්භවයක් නෙවෙයි හම්බ වෙන්නේ කියලා. පිටරට ඉපදිච්ච කට්ටිය. මේගොල්ලෝ දැන් ළමයෝ අලුතෙන්නේ පරිසරයකට එන්නේ. අලුතෙන් පරිසරයකට එන හන්දා ඒ පරිසරයේ මේගොල්ලන්ව අල්ලගෙන ගන්න කට්ටියක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ස්වභාවික සතුරන්ගෙන් තොරයි. අනික තමයි මේ ආක්‍රමණශීලී වල්පැලෑටි වලට වරකදී විශාල බීජ සංඛ්‍යාවක් නිපදවන්න පුළුවන්. සමහර ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි තියෙනවා. නැත්නම් ආක්‍රමණශීලී වල්පැලෑටි තියෙනවා වරකට බීජ 15000ක් තරම් නිපදවන කට්ටිය. උදාහරණයක් දක්වනවා නම්
ළමයෝ වරකට බීජ 15000ක් තරම් නිපදවනවා ඒගොල්ලෝ. වරකට බීජ 15000 තරම් නිපදවන අය ඉන්නවා. ඒ වගේම මේගොල්ලෝ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනයක් වෙලා කෙටි කාලයකින් ප්‍රජනක අවස්ථාවට එළඹෙනවා. එතකොට ඊළඟ පරම්පරාව බෝ කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ වාගේ ලක්ෂණ තියෙනවා ආගන්තුක ආක්‍රමණශීලී ශාකවල. අපේ රටට ආවේනික නැහැ. ඒ නිසාම ස්වභාවික සොර සතුරන්ගෙන් හොරයි නැත්තම් හිඟයි. ඒ වගේම වරකට බීජ විශාල සංඛ්‍යාවක් නිපදවනවා. ඒ වගේම කෙටි කලකින් ඉක්මන් වර්ධනයක් අවසානයේ ප්‍රජනක අවස්ථාවට එළඹෙනවා. ඔන්න ආක්‍රමණශීලී වල්පැලෑටි වල තියෙන පොදු ලක්ෂණ කීපයක්. තව තියෙනවා. මේගොල්ලෝ පෙන්눔 කරන ලක්ෂණයක් තමයි මේ ඇලිලෝපති තත්වය. මම කියලා දෙන්න. මෙන්න මේ වාගේ தત્ත්වය දක්වලා ඊටා කෙටි කාලයකින් තමන් පැතිරිලා යනවා. කටුක පරිසර තත්ත්වවල නරක පරිසර තත්ත්වවල හොඳට බෝ වෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම කියලා ෆේල් වෙන්නේ නැහැ මේගොල්ලෝ. ඊටා කෙටි කාලයක් තුල අනෙක් ශාකවලට ප්‍රබල තර්ජනයක් ඇති කරලා ඒ ප්‍රදේශයේ ඉන්න එකම විශේෂී බවට පත් වෙනවා. මේක මේ ඇලිලෝපති තත්ත්වයේ සමග සම්බන්ධ වෙනවා. මොකක්ද ළමයෝ වල්පැලෑටියක පවතින ඇලිලෝපති තත්ත්වය කියන්නේ? මොකක්ද මේ වල්පැලෑටියක පවතින ඇලිලෝපති තත්ත්වය කියලා කියන්නේ? ඔබ දැකලා තියෙනවද ළමයි වගාවේ කිසියම් ස්ථානයක ඉලුක් මාන කලාඳුරු වගේ වල්පැලෑටි බෝ වුණොත් අනෙක් සියලුම වල්පැලෑටි නැති වෙලා යනවා. ගිහිල්ලා අර ඉලුක් මානා වගේ කට්ටිය ඒ ප්‍රදේශයේ ප්‍රමුඛයන් බවට පත් වෙනවා. කොහොමද මේක වෙන්නේ? මේක වෙන්නේ මේ සමහර වල්පැලෑටි වල පොළොව යට තියෙන කොටස් ඉවත් භූගත කොටස් තියෙනවනේ වල්පැලෑටි වල. මෙන්න පසේ වගා කළ වල්පැලෑටියක්. එතකොට මේ වල්පැලෑටියට පුළුවන් කමක් තියෙනවා පසට විෂද්‍රව්‍ය ශ්‍රාවය කරන්න. පසට ශ්‍රාවය කරන විෂද්‍රව්‍ය මගින් අනික් වල්පැලෑටි ඔක්කොම මැරෙනවා. මෙයා ඉලුක් මානා ශාකයක් නම් මෙයා පසට කෙමිකල් ශ්‍රාවය කරනවා. ඒ ශ්‍රාවය කරන කෙමිකල් දරා ගන්න බැරුව අනේ මොකද වෙන්නේ? මේ වගාවේ ඉන්න අනික් ඔක්කොම ශාක මැරිලා යනවා. කෙටි කාලයකින් මොකද වෙන්නේ? මෙයා එතන එකම වල්පැලෑටි වර්ගයේ බවට පත් වෙනවා. ඒකයි මේ ඒක විශේෂිත ප්‍රජාවක් බවට පත් වෙනවා කියන එකෙන් කියලා තියෙන්නේ. මේගොල්ලෝ පෙන්눔 කරන මේ ඇලිලෝපති තත්ත්වය වාගේ ලක්ෂණ වලින් ඇලිලෝපති තත්ත්වය කියලා කියන්නේ කිසියම් වල්පැලෑටියක් නැත්නම් යම් ශාකයක් මගින් අනෙකුත් ශාක වලට විෂ විය හැකි ද්‍රව්‍ය පසට ශ්‍රාවය කරනවා. යම් ශාකයක් මගින් අනෙකුත් ශාක වලට විෂ විය හැකි ද්‍රව්‍ය පසට ශ්‍රාවය කරනවා නම් මේකට අපි කියනවා ඇලිලෝපති තත්ත්වය කියලා. ඒතර මේක ඔය අපි කතා කරන ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි මගින් පෙන්눔 කළොත් එතකොට මොකද වෙන්නේ? ඒ වල්පැලෑටිය පසට යම් ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා. ඒ ද්‍රව්‍ය මගින් පසේ ඉන්න අනිකුත් ශාක ඔක්කොම විනාශ කරලා මෙයා විතරක් ප්‍රමුඛයෙක් බවට පත් වෙනවා. ඒකයි මේ කියලා තියෙන්නේ ඇලිලෝපති තත්ත්වය වැනි ක්‍රියා මගින් ඊටාම කෙටි කාලයකින් පැතිරෙනවා. පැතිරෙනවා විතරක් නෙවෙයි ඊටා කෙටි කාලයක් තුළ අන්‍ය ශාක විශේෂයන්ට ප්‍රබල තර්ජනයක් ඇති කරලා මෙයා එතන ප්‍රධානම වල්පැලෑටි බවට පත් වෙනවා. ඒවට අපි කියනවා ඒක විශේෂිත ප්‍රජාවන් කියලා. මොකද මේකේ ඉන්නේ එකම විශේෂයා විතරයි. ඒකත් මේ ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලවල ලක්ෂණයක් වෙනවා. එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද මේ ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි එක තැනකින් තව තැනකට ගමන් කරන්නේ කියලා. මේ තියෙන එක ආකාරයක් විසිතුරු ශාක ලෙස යොදා ගන්නවා. උදාහරණයක් තමයි මේකට කියනවා හිඟුරු කියලා. එහෙම නැත්නම් ගඳපාන ශාකය. මේ ශාකයේ විද්‍යාත්මක නාමය මතක් කරනවා නම් ලැන්ටානා කැමාරා වෙනවා.
මේ ශාකයේ හටගන්නවා ඊතා අලංකාර කුඩා පුෂ්ප. එතකොට මේ පුෂ්ප දිහා බලාගෙන මිනිස්සු මොකද කළේ? මේ පිටරටින් ආපු වල් පැලෑටයක් තිබ්බා ගඳපාන කියන වල් පැලෑටිය තමන්ගේ ශේෂ්ඨවල හිටවගත්තා. ඒ වගේ තව එක්කෙනෙක් තමයි ජලජ වල් පැලෑටියක් තමයි ජපන් ජබල්. ඊකෝනියා ක්‍රැසිපස් කියලා. එයාගෙත් මේ පුෂ්පයේ අලංකාරට මිනිස්සු ගෙවල් වල හිටියු. ඒ වගේම කෘෂිකර්මයේ හා වනවගා සඳහා සමහර මේ විදිහට ආක්‍රමණශීලී වල් පැලෑටි යොදාගත් අවස්ථා වාර්තා වෙනවා. උදාහරණයක් තමයි හවරි නුග. මේකට සමහර පැතිවල කියනවා ළමයි සවරි නුග කියලා. එතකොට මේ වගේ වල් පැලෑටි අපි වනාන්තර දියුණු කරන්න නැත්නම් වනවගාවට ගෙන්නුවොත් ඒවත් එක්ක මේ වල් පැලෑටි එන්න පුළුවන්. ඊළඟට තව ක්‍රමයක් තමයි සංචාරකයොත් එක්ක ඒගොල්ලන්ගේ ඇඳුම් එක්ක නැත්නම් සපත්තු බෑග් ආදියත් එක්ක වල් පැලෑටි එන්න පුළුවන්. මෙන්න වල් පැලෑටි පැතිරෙන හේවත් ව්‍යාප්ත වන ක්‍රම මිනිස්සු විස්තර ශාකලිස් යොදා ගන්න පටන් ගත්තා. ඒ වගේම වනවගාවන් වලට යොදාගත්තා. සංචාරක කර්මාන්තයත් එක්ක සමහර වල් පැලෑටි අපේ රටට ආවා. මීට අමතරව සමහර වල් පැලෑටි කොටස් මිනිස්සු සමග ඒගොල්ලන්ගේ උපකරණත් එක්ක දැවටිලා ගමන් කළ අවස්ථා තියෙනවා. උදාහරණයක් තමයි මේ යෝධ නිදිකුම්බා. මේ වල් පැලෑටියේ විද්‍යාත්මක නාමය මිමෝසා පිග්‍රා වෙනවා. සමහරු මයිමෝසා කියලා කියනවා. මයිමෝසා පිග්‍රා. දැන් ඔය මම උදාහරණයක් කියනවා නම් ඔය වික්ටෝරියා ජලාශය ආදී සාධන කාලේ මහවැලිය යටතේ සමහර ඔය පස් කපන යන්ත්‍ර කැටපිල බුල්ඩෝසර් වැනි යන්ත්‍ර පිටරටින් ආවරණය කළා. මේ වගේ ආපු අර එක්තරා ඒ පොළොව කපන යන්ත්‍රයක අර කුල්ල ඇතුලේ තිබුණලු පස් ටිකක් මෙන්න මේ පස්වල මේ වල් පැල බීජය තිබිලා තියෙනවා. ඊට කලින් ලංකාවේ මිමෝසා පිග්‍රලා ඉඳලා නැහැ. හිටියේ මිමෝසා පුඩිකා හැවත් මේ සාමාන්‍ය දිකුම්බ. නමුත් මිමෝසා පිග්‍රා කියන වල් පැලෑටිය ලංකාවට ආවයි කියන්නේ මේ පස් කපන මැෂින් එක තියෙන කුල්ලක් එක්ක. එතන මොකද උනේ? මේකේ තියෙන පස් ටික වැටුණා. ඒක වල් පැලෑටි බීජත් පැඩුණා. මෙයා ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටියක්. මෙයා ඊට ශීඝ්‍රයෙන් විශේෂයෙන්ම මහවැලි ගඟ නැත්තම් ජලාශ දෙපැත්තේ බෝ වුණා. විශේෂයෙන්ම මේ මිමෝසා පිග්‍රා ශාකයේ අඩි 6කටත් වඩා උසින් වැඩෙන ලා කොළපාට පත්‍ර තියෙන ශාකයක්. මෙයාගේ තියෙනවා කණ්ඩක. එහෙම නැත්නම් මේ ශාකයේ තියෙනවා කටු. බැරි වෙලාවත් ගොවීන් කියමනට කියනවා ඒ කටුවක් කකුලේ අන්නොත් නිකන් ළමයෝ කකුල කොර වුණා වගේ දැනෙනවලු. කොර වෙනවා කියලා කියන්නේ මොකක්ද? මෙතන අඩිය තියන්න බැරි තරම් අධික වේදනාවක්. ඒගොල්ලෝ කියනවා මේ ලොකු නිදිකුම්බ කට්ටයක් ඇවුනොත් අර සාමාන්‍ය ගෙවත් එකක් වගේ නෙමෙයි අධික වේදනාවක් ඇති වෙලා කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒ වගේම මෙයා ඊටාම ශීඝ්‍රයෙන් මුළු මහවැලි කලාපය පුරාම පැතිරලා ගියා. ඒක මේ සතුන් එහෙම නැත්නම් මිනිස්සුන් සමග ආපු එකක්. අනික තමයි මේ ආනයනය කළ පස්සා රෝපණ ද්‍රව්‍ය එක්කත් මේ වගේ වල් පැලෑටි එන්න පුළුවන්. ඒක තමයි ළමයෝ ලංකාවට පිටරටින් ওই පස් වර්ග කම්පෝස්ට් ආදිය ගෙන්වීම සීමා කරලා තියෙන්නේ. නමුත් ඒ හරහා එන්න පුළුවන්. තව එකක් තමයි ආනයනය කළ සතුන් හා උපකරණ මගින්. ਪਰ නිකමට මතක් වෙනවා තවත් ඉතා භයානක වල් පැලෑටියක් තියෙනවා. ඔයගොල්ලෝ අහලත් ඇති. පාතීනියම් හිස්ටෙරොෆෝරස් කියලා. ඉතා හානිකර වල් පැලෑටියක්. කවුද? පාතීනියම් හිස්ටෙරෝෆෝරස්. මේ ඉතාම හානිකර වල් පැලෑටියක් වෙනවා. හරිම භයානකයි. අපි කිය හිටියේ අපි කතා කරන්නේ පාතීනියම් හිස්ටෙරෝෆෝරස් කියන වල් පැලෑටිය ගැන. මෙයා ඉතාම නරක වල් පැලෑටියක් වුණා. කොච්චර නරකද කියනවනම් මෙයා අර නරක වල් පැලෑට දුසිමක් ගැන කතා කරනවා. ඩර්ටි ඩසන් කියලා කියනවා. ඒක ඇතුළෙත් ඉන්නවා. ඉතින් මේ තරම් නරක වල් පැලෑටිය ලංකාවට ආපු ක්‍රමය ගැන දැන් මේක ගොඩක් නරකයි කියන ළමයෝ මේකත් අර ඇල්ලෝපති තත්ත්වය දක්වනවා. තැනකට ආවොත් එහෙම වෙන කාටවත් ඉන්න බෑ. වෙන ශාක වඳ වෙනවා. ඒ වගේම මෙයා ඉතා අධිකව මේ වල් පැලෑටිය කෑවොත් එහෙම සත්තු ඒගොල්ලන්ට සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා.
මේකේ තියෙනවා බූවක්. ඒක ඇඟේ ගෑවුනොත් නැත්නම් ඒක කැවුනොත් එහෙම ඇලර්ජිස් ඒවත් අසාත්මිකතා ඇති වෙනවා. ඒ වගේ ගොඩාක් නරක ලක්ෂණ තියෙන කෙනෙක් තමයි මේ පාතීනියම් වල්පැලෑටිය. මෙයා ලංකාවට ආපු විදිහ ගැන විවිධ මත තියෙනවා. එක මතයකින් කියවෙනවා ළමයි ඔය ඔබට ඔබ මං හිතන්නේ කාලේ ඉපදිලවත් නැතුව ඇති ඔය ලංකාවේ හිටිය එක්තරා කාලයක ඉන්දීය සාමසාධක හමුදාව කියලා ඉන්දියාවෙන් ආපු හමුදාවක් ඔය ත්‍රස්තවාදී ගැටලු තියෙන කාලේ ලංකාවේ හිටියා. ශ්‍රී ලංකාවට උදව් කරන්න මෙහෙම හමුදාවක් ආවා. මේගොල්ලෝ ඇවිල්ලා වියලි කලාපේ ප්‍රදේශවල කඳවුරු හදාගත්තා. මේවායේ කඳවුරු හදපු එක තැනක් තමයි ඔය වවුනියාව නම් ප්‍රදේශයේ පිහිටලා තියෙන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ෆාම් ස්කූල් එක කියලා කියන්නේ. ඇග්‍රිකල්චර් ස්කූල් එක. ඕක తాවකාලිකව නිමාඩු දීලා ඕකේ දැම්ම මේගොල්ල හමුදා කැම්ප් එකක්. වවුනියාවේ ෆාම් ස්කූල් එකේ. එතකොට මේගොල්ලන්ගේ මේ හමුදාවේ බටයින්ගිට කෑම පිණිස ඒගොල්ලෝ ඉන්දියාවෙන් එළුව ගෙන්නනවා. හොයාගෙන තියෙනවා මේ එළුවන්ගේ මල ද්‍රව්‍යවල මේ පාතීනියම් බීජ තිබුණාය කියලා. මේ බීජ කොච්චර නරක නැත්නම් කොච්චර ප්‍රබල එක්කෙනෙක්ද කියනවනම් මේ බීජ සතෙකුගේ ආහාර මාර්ගයේ ඔස්සේ ගමන් කළා වුණත් බීජ මැරෙන්නේ නැහැ ඒවැ ජීවිතාව තියෙනවා. ඉතින් එළුවන් එහෙදී ඒ පාතීනියම් වල්පැලෑටිය කාලා මෙහි ඇවිල්ලා මල ද්‍රව්‍ය බැහැර කරපුවාම මොකද වෙන්නේ? ඒවායේ තියෙන බීජ පැලවිලා මේක ඇති වෙලා ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව පුරා පැතිර ගියා කියන මතය තියෙනවා. ඒ වගේම තව එකක් තමයි සංචාරක පක්ෂීන් මගින්. මේගොල්ලන්ට සමහර ඉංග්‍රීසියෙන් කියනවා ළමයි මයිග්‍රේටරි බර්ඩ්ස්ලා කියලා. පිටරටින් ලංකාවට එනවා වාර්ෂිකව කුරුල්ලන්. ඒගොල්ලෝ එනකොට ඒගොල්ලන්ගේ මනද්‍රව්‍යයත් එක්ක මේ වල්පැලෑටි බීඩ ආදිය පස්සට නිදහස් වෙන්න පුළුවන්. ඒකත් ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි පැතිර යා හැකි ක්‍රමයක් වෙනවා. එහෙනම් මොකක්ද ළමයෝ මේ ආගන්තුක හා ආක්‍රමණශීලී වල්පැලෑටි මගින් පරිසරයට ඇති කරන අහිතකර බලපෑම්? මේ අහිතකර බලපෑම් අපිට අධ්‍යයනයේ පහසුවට ආකාර තුනකට බෙදා ගන්න පුළුවන්. මේකෙන් එකකට අපි කියනවා කෘෂිකාර්මික බලපෑම් කියලා. සමහරු කියනවා ඔකට ඇග්‍රිකල්චරල් ඉම්පැක්ට්ස් කියලා. මේකට සමහරු කියනවා ඇග්‍රිකල්චරල් ඉම්පැක්ට්ස් කියලා. මොකක්ද මේ ඇග්‍රිකල්චරල් ඉම්පැක්ට්ස් කියලා කියන්නේ? දේශීය භෝග හා ගොවිපල් සතුන්ට කෙලින්ම මේගොල්ල තර්ජන එල්ල කරනවා ආගන්තුක ආක්‍රමණශීලී වල්පැල මගින්. උදාහරණයක් කිව්වොත් මේගොල්ලා වගාබිම් වල කටයුතු අපහසු කරනවා. හැමතැනම වල්පැල හැදෙනවා. එතකොට එහෙම නැත්නම් ඒවායේ බූ ආදිය ගෑවුනහම ගොවීන්ට අපහසුතාවය ඇති වෙනවා. අනික තමයි වගාබිම් වල භෝග ශාක වර්ධනයට තරඟයක් ලබා දෙනවා. මේ තරකේ ලබා දෙන ඉඩකඩ පෝෂක ජලය ආලෝකය ආදී මේ තරඟයේ ප්‍රතිඵලය වෙන්නේ භෝග ශාක වල අස්වැන්න අඩු වෙනවා. හොඳයි. එහෙනම් ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මයට හානි කරනවා. ඔය අපි කතා කළේ ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි වලින් ඇති කරන එක බලපෑමක් කෘෂිකාර්මික බලපෑම. එහෙනම් මොකද්ද මේගොල්ලෝ ඇති කරන කෘෂිකාර්මික බලපෑම? ওই විදිහට භෝග ශාකත් එක්ක තරඟ කරලා භෝග ශාක වලට අහිතකර තත්ත්ව ඇති කරලා ලැබෙන අස්වැන්නේ ප්‍රමාණාත්මය හා ගුණාත්මය පහළ යාම තමයි පළවෙනි කෘෂිකාර්මික බලපෑම. අපි එනවා අංක 2. පාරිසරික ක්‍රියා හා පරිසර පද්ධති වලට එල්ලවන බලපෑම. මේකට සමහරු කියයි ළමයෝ environmental impacts කියලා. මේකට සමහරු කියයි environmental impacts කියලා. උදාහරණයක් තමයි මේ වල්පැලෑටි ශ්‍රේෂ්ඨී හැදුනහම ඒගොල්ලෝ ජලය පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා නාස්ති කරනවා. මේගොල්ලෝ ආහාර දාම ආහාර ජාලවලට බලපෑම් ඇති කරනවා. ළමයි ජීවීන්ගේ පෝෂණය සඳහා දම්වැලක් ආකාරයෙන් පවතින සම්බන්ධය ආහාර දාමයක් වන අතර ජීවීන්ගේ පෝෂණය සඳහා දැලක් ආකාර පවතින සම්බන්ධය
ආහාර ජාලයක් වෙනවා. මෙන්න මේවට අහිතකර බලපෑම් ඇති කරනවා. පාංශු කාදනය වැඩි කරයි. පාංශු හායනය වැඩි කරයි. දේශීය ජෛව විවිධත්වයට හානි කරයි. ඔය කතා කළේ පාරිසරික බලපෑම් හෙවත් environmental impacts ගැන. අපි එනවා තුන්වෙනි බලපෑම් වර්ගයට. මොකක්ද? ආර්ථික බලපෑම. මෙන්න මේවට අපි කියනවා economical impacts කියලා. economical impacts. වල්පැලෑටි, භෝගශාක, ගොවිපල් සතුන් හා මානවයාට හානි කරනවා. එමගින් විවිධ ගැටලු ඇති වෙනවා. කවුද මේ හානි කරන්නේ? ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටියා. මෙතන කියලා තියෙන්නේ ඒකයි. එකක් තමයි මේවා තියෙදි නිකන් ඉන්න බෑ. මේවා මර්ධනය කරන්න අපි කටයුතු යොදනවා. ඒකට කාලය, මුදල්, ශ්‍රමය වැය වෙනවා. අනික තමයි මේ ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි මගින් අස්වැන්නට හානි කරනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? අස්වැන්නෙන් හම්බ වෙන ආදායම අඩු වෙනවා. එහෙනම් අපි කතා කරලා තියෙන්නේ මොකක්ද? ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි මගින් වගාවට ඇති කළ හැකි හානිදායක තත්ත්ව. ප්‍රධාන හානිදායක තත්ත්ව තුනක් අපි හඳුනාගත්තා. කෘෂිකාර්මික බලපෑම මොනවද කරන්නේ? අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය අඩු කරනවා. දෙවෙනි එක තමයි පාරිසරික පද්ධති වලට ඇතිවන බලපෑම. ජලය හා පෝෂක අධිභාවිතය වෙනවා. පාංශු කාදනය, පාංශු හායනය, ජෛව විවිධත්වයට බලපෑම ඇති වෙනවා. ආහාර දාම හා ආහාර ජාල බිඳ වැටෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඉකොනොමිකල් ඉම්පැක්ට්ස් ඒවත් ආර්ථික බලපෑම. මේවා මගින් විවිධ ආර්ථික ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ ගැනයි කතා කරන්නේ. අපි කිව්වා මේ සෑම වල්පැලෑටියක්ම ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටියක් වෙන්නේ නැහැ. මේ වගේ වල්පැලෑටි දැනටත් හඳුනාගෙන තියෙන අප රටේ 30කට ආසන්න සංඛ්‍යාවක්. මෙන්න උදාහරණ කීපයක්. හවරිනුග ශාකය නැත්නම් ගිනිකූරු හෝ යකඩ මරං ශාකය. ගිනිකූරු ශාකය කිව්වේ ඉස්සර ඔය වැක්ස් නැත්නම් ඉටියාලයක කොටස් එන්නේ ඉස්සෙල්ලා මේ දැව වලින් තමයි ගිනිකූරු හදවන්නේ. එයාගේ විද්‍යාත්මක නාමය ඇස්ටෝනියා මැක්‍රොෆයිලා වෙනවා. ඇස්ටෝනියා ගස් කියලා කියන්නේ ඔය හවරිනුග කියලා කියන්නේ ඔය තමයි. ඊළඟට තව එක්කෙනෙක් කිඹුල් වෙන්න. ඕල්ටර්නැන්තෙරා ෆයිලොක්ස්ටිරොයිඩ්ස්. මේකත් වල්පැලෑටියක්. වෙල් ආතා ඇනෝමා ග්ලැබ්‍රා වෙනවා. වල් නැත්නම් වෙල් හබරල කොලොකේසියා එස්කියුලෙන්ටා. කට කළු බෝවිටියා. ක්ලෙඩේමියා හර්ටා. අග මුල නැති වැල කස්කුටා හෝ කුස්කුටා විශේෂය. ගොඩපර සිලේනියා සෆ්රුටිකෝසා. දියපර වෝමියා සෆ්රුටිකෝසා. පොඩි සිඤ්ඤෝ මරම් මේකට එක නාමයක් තමයි ඉව්ෆටෝරියම් ඔඩොරාටම් කියලාත් කියනවා. ක්‍රෝමොලෝනියා ඔඩොරාටා කියලාත් කියනවා. යෝධ නිදි කුම්බා මයිමෝසා පිග්‍රා බව කිව්වා. කට්ට කුමංජල් මිරෝසයිලන් බොල්සමම්. ගිනි තනකොළ පැනිකම් මැක්සිමම්. හයිඩ්‍රිලා වර්ටිකියුලාටා. ගඳපාන ලැන්ටානා කැමාරා. ඉපිල් ලියුසීනා ලියුකොසෙෆලා. පාතීනියම් හිස්ට්‍රොෆෝරස්. ඔන්න අපි කතා කළා ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි වලට උදාහරණ. ඇටවරා පැනිකම් රිපෙන්ස් වල් සූරියකාන්ත ටිතෝනියා ඩයිවර්සිෆෝලියා අරුණා දේවිහිවත් විඩේලියා ස්ෆෙග් නෙටිකෝලා ට්‍රියෝබාටා ස්ටෙෆ් නෙටිකෝලා ට්‍රියෝබයිටා. ඊළඟට සැල්වීනියා මොලෙස්ටා. ජපන් ජබර ඊකෝනියා ක්‍රැසිපෙස්. කටුපතොක් ඔපුන්ටියා ස්ට්‍රිකාටා නැත්නම් ඔපුන්ටියා ඩිලෙනි. දියගෝවා පිස්ටියා ස්ට්‍රැටියෝට්ස්. ඔන්න අපි කතා කළා ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි පිළිබඳ. මේවා නරක ලක්ෂණ කතා කළා, ඇති වෙන්න පුළුවන් ගැටලු කතා කළා, මේවා අපේ රටේ එන ක්‍රම කතා කළා, උදාහරණ අපි ඉදිරිපත් කළා.
එහෙනම් දරුවනේ ඒ සමග අපි සාකච්ඡා කරපු වල්පැලෑටි කියන පාඩම අංක 12 පරිබෝධයර්ථයේ කතා කරපු වල්පැලෑටි කියන පාඩම මෙතකින් අපි නිමා කරනවා. මෙබඳුව ඉදිරි පාඩම් වලින් ඔබ හා සමග මුසුවීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා. එහෙනම් දරුවනේ ආයුබෝවන්.